උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලිනාරච්චි, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට. ඊයේ දිනේදී ආසාදිතයන් 318 දෙනෙකු වාර්තා වේ. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20000 ඉක්මවයි. අක්කරේපත්තුව දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කෙරේ. මහර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය අතට. සිද්ධිය පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්. ඉතිහාසයේ පළමු වරට ඇමති මණ්ඩලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස් වෙයි. පසුගිය මාස 12දී බ්‍රසීලයේ ඇමසන් වනයේ වර්ග කිලෝමීටර 11000ක වන විනාශයක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළයි. ඊයේ දිනේදී කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඊයේ දිනේදී ආසාදිතයන් 318 දෙනෙකු වාර්තා වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23987කි. සුවය ලබා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 17560ක් වේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6309කි. මේ අතර මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20000 ඉක්මවා තිබේ. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,35,48,669කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 1,39,272ක් වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 94,62,739කි. බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 63,35,878 දෙනෙකුද, රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 22,95,654 දෙනෙකුද වාර්තා වේ. ගත වූ පැය 24 තුළදී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1,41,970කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,73,113කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2,74,143කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 1,73,120ක් වාර්තා වේ. ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,37,649ක් වාර්තා වේ. ගත වූ පැය 24 තුළදී ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1049කි. ඉතාලියෙන් කොරෝනා මරණ 672ක් ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබේ. කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 4,39,36,552කි. අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශයේ වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ බව දැනුම් දී තිබේ. අක්කරේපත්තුව ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවයි. මේ වන විට එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 58 දෙනෙකු වාර්තා වී තිබේ. කල්මුනේ ප්‍රදේශයේ ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ලතාහරන් මහතා පැවසීය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහාය ලබා ගනිමින් ජනතාව නිරෝධායන නීති පිළිපදින්නේදැයි නිරතුරු සෝදිසි කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කර තිබේ. මෙම තත්ත්වය හමුවේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශයේ ජීවත් වන කිසිදු පුද්ගලයෙකු සිය නිවසින් බැහැර නොයන ලෙස ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කරයි. අවශ්‍ය ආහාරපාන ජංගම රථ මගින් බෙදා හරින්නැයි ඇය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීම සඳහා රජයට පැහැදිලි සැලැස්මක් හා යාන්ත්‍රණයක් ඇතැයි ඇමති පවිත්‍රා වන්නාරච්චි මහත්මිය කියයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසුමට ලක් වී ඇතැයි සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇය සඳහන් කළාය.
අද අප රටේ ජනතාවට කොවිඩ් පාලනය සඳහා එන්නත් ලබා දීමේදී ප්‍රධාන පැතිකඩ තුනක් පිළිබඳව අපට සැලකිලිමත් වන්නට සිදුවනවා. ඉන් පළමුවැන්න රටේ ජනතාව සහ රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවාව විසින් ලබා දෙන්නා වූ එන්නත් පිළිබඳව තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම. දෙවැනුව කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අතුරු ආබාධ අඩු එන්නත් සඳහා අප යොමු වීම. දෙවැනුව පහසුවෙන් ජාතික ආර්ථිකයකට දරාගත හැකි එන්නත් වැඩසටහනක් සඳහා යොමු වීම. 2021 වර්ෂයේදී COVID-19 පාලන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධානම අභියෝගය මෙය බවයි මගේ විශ්වාසය. එම අභියෝගය ජයගෙන වඩාත් ආරක්ෂාකාරී එන්නත් වැඩසටහනක් යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ විශේෂඥයින්ගෙන් යුතු ජාතික සම්බන්ධීකරණ කමිටුවක් මාපත් කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස් වේ. 8 වැනි දිනටත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැල් ශීර්ෂය අද දිනේදී විවාදයට ගැනේ. මහර බන්ධනාගාර සිද්ධිය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කළ එකක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ක්‍රියාකලාපය ජාත්‍යන්තරය හමුවේ විවේචනය කොට ජගත් සංවිධාන සමුළුවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම මෙහි අරමුණක් බවද අමාත්‍යවරයා කියයි. පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ සමයන් වැනි අපරාධකරුවෙකුගේ ගෝලයෙකු මෙම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙන බවයි. මත්පෙත්තක් භාවිත කරමින් රඳවියන් අතර ලේ දැකීමේ කැමැත්ත මතුකොට මෙම කලහකාරී තත්ත්වය කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක් වූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අයවැය යෝජනාවලිය පිළිබඳ රජයේ මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව පාර්ලිමේන්තුවට හෙට දිනේදී ඉදිරිපත් කරේ. මෙවර අයවැය රජයේ ප්‍රතිපත්ති සහ සමපාත වන්නේද යන්න එම කමිටුවෙන් වාර්තාවෙන් පැහැදිලි කරනු ඇත. අදාළ වාර්තාවේ අවසන් දල පිටපත පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් විය. කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා සහ ඉසුරු දොඩංගොඩ යන මහත්තුරු ඊට සහභාගී වූහ. අධ්‍යාපනය වැනි වැඩි මුදලක් අත්‍යවශ්‍ය වන ක්ෂේත්‍රවලට වැඩි ආයෝජනයක් කිරීම සඳහා අනාගත සැලසුම් ලෙස විදේශ ණය ලබා ගැනීමට කමිටුවේ එකඟතාව පළ විය. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාව පිළිබඳව නවතම ආර්ථික දත්ත මෙම වාර්තාවට එක් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ලබාගත යුතු බවයි. අයවැයට අදාළ දෙවන වාර්තාව බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ සියලු සමාජිකයන්ගේ එකඟත්වය පළ විය. රජයේ මුදල් කමිටුව නියමිත කාල සීමාව තුළ සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වසර ගණනාවකට පසුව බව කමිටු සභාපතිවරයා සමාජිකයන්ට දැන්විය. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. යලිත් ප්‍රවෘත්ති. ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු, HIV වලින් වළකිමු යන්න මෙවර තේමාවයි. මහාචාර්ය මොන්ටැග්නිය සහ වෛද්‍ය රොබර්ට් හැලෝ යන විද්‍යාඥයෝ දෙදෙනා 1981 වසරේදී ඒඩ්ස් රෝගය බෝ කරන HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය සොයාගත්හ. මේ මාරාන්තික රෝගයකි. ශ්‍රී ලංකාවේ මේ වන විට HIV ආසාදිතයන් 3600ක් වාර්තා වේ. ඉන් 1845 දෙනෙකු රජයේ සායනවලින් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මාර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටාරච්චි මහත්මිය. මෙම තරුණ වියේ පසුවෙන අයගේ වාර්තා වීම එන්න පසුගිය වසරවලදී ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ කොවිඩ් එක්ක තරුණ අයට ගොඩක් කොවිඩ් බලපාලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මානසික ආතතියකින් ඉන්නේ ගොඩක් මේ කොවිඩ් එක්ක. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක HIV කියන්නේ කොවිඩ් වගේම වෛරසයකින් බෝ වෙන්නේ. HIV හැදුනා කියලා කාටවත් එකපාරටම හඳුනා ගන්න බෑ මූණ බලලා. ඉතින් ටෙස්ට් එකක් කරලාම විතරයි බලලා තමයි HIV හඳුනා ගන්න පුළුවන්. අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් තමයි බෝ වෙන්නේ.
ඉතින් තරුණ අයගේ මේ අනාරක්ෂිත ලිංගික හැසිරීම ඇත්තටම වැඩි වෙලා තියෙන මේ කාලෙදී. ඉතින් අපි අවශ්‍යයි ඒගොල්ලන්ට HIV සඳහා මේ ටෙස්ට් එක කරගන්න එන්න කියලා දෙන පණිවිඩය ඉතා වැදගත්. මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංචපුද්ගල කමිටුවක් පත් කරේ. ඇමති අලි සබ්රි මහතා පත් කර ඇති එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියයි. අධිකර අමාත්‍යංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ UR ද සිල්වා, අමාත්‍යංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරු එහි සෙසු සමාජිකයෝ වෙති. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම්වරයායි. අදාළ සිද්ධියට පාදක වූ කරුණු ඒ සඳහා වගකිය යුතු පාර්ශව ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම මෙවැනි සිද්ධි වළක්වා ගැනීමට ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් අධිකරණ ඇමතිවරයාට ඉදිරිපත් කිරීම කමිටුවේ කාර්යභාරයයි. කමිටුව සතියක් තුළ අතුරු වාර්තාවක්ද මාසයක් තුළ කෙටිකාලීන හා දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් MMPK මායාදුන්නේ මහතා කියයි. මේ අතර බන්ධනාගාරයේ සියලු කටයුතු දැන් සාමාන්‍ය අතට පත්ව ඇතැයි පොලිසිය කියයි. ප්‍රාණ ඇපේ සිටි දෙදෙනා කිසිදු අනතුරකින් තොරව මුදා ගැනීමට පොලිසිය සමත් විය. මේ වෙනි විට බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදිම සිදුවන බව පොලිසිය පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමති මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පස්වරුවේ පැවැත්වින. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ සිටද ඇමතිවරුන් තම කාර්යාලවල සිටද ඊට එක්වීම විශේෂත්වයකි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය හා වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමති මණ්ඩල රැස්වීම සංවිධානය කෙරිණ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින වකවානු පිළිබඳව කඩිනමින් තීරණය කර ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා පවතින තත්ත්වය නිසා මේ විභාගයට පෙනී සිටින සියලුම ශිෂ්‍යයන්ට සමාන ලෙස 11 වන ශ්‍රේණියේ පන්ති ළඟදී පවත්වන්නට බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැනට වහලා තියෙන පාසල් විවෘත කිරීම අසීරු නම් පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ අපිට අකමැත්තෙන් උනත් සිදුවනවා නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අලුත් දිනය තීරණය කිරීමේදී අපි විභාග අපේක්ෂකයන්ට අවම වශයෙන් සති 6ක කාලයක් දෙනවා විභාගයට සූදානම් වීම සඳහා. ඒක අපි දකිනවා සාධාරණ ප්‍රතිපත්තියක් හැටියට. විභාගයට පෙනී සිටිනවා නම් ඒ ළමයින්ට යම්කිසි හැඟීමක් දැනුමක් තියෙන්න ඕනේ කවදාද කියලා විභාගය පවත්වන්නේ. සම්පූර්ණ අවිනිශ්චිත තත්වයක් ඒ සම්බන්ධයෙන් ඇතිවීම කිසිසේත් සුදුසු නැහැ. මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් අරගෙන ඒක ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යාපන සත්කාරක වැඩපිළිවෙලේ තවත් පියවරක් අද ආරම්භ කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කොට ප්‍රචාරය කරන රේඩියෝ ගුරුවරයා සාමාන්‍ය පෙළ විභාග අත්වැල වැඩසටහනේ තාක්ෂණික හා සෞන්දර්ය විෂයන්ට අදාළ ගුවන්විදුලි සම්මන්ත්‍රණ අද ආරම්භ වීමට නියමිතයි. සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 4 සිට 5 දක්වා මෙම වැඩසටහන් ප්‍රචාරය කෙරේ. අද එහි පළමු වැඩසටහන ලෙස ප්‍රචාරය කෙරෙන්නේ තාක්ෂණික විෂය ධාරාවට අදාළව වාණිජ්‍ය විෂයයි. තරංගමාලා 91.7 සහ 91.9 ඔස්සේ ඊට සම්බන්ධ වීමට හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ගයත් දාබරේ මහතා දේශනය මෙහෙවයි. ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විසිරුවා හැරින සුභාරතී සංවාද මණ්ඩපයෙන් පාසල් අධ්‍යාපනය පිළිබඳව අද සාකච්ඡා කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊට එක් වෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනය කිරීම රත්නපුර කුරුවිට ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය මුල් කරගනිමින් කුරුවිට හිග්ගස්සේන මන්සන්දියේදී අද සිදු කරේ. එය පසුරු 6:30ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය
සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. මේ පිළිබඳව අදහස් දක්වන රත්නපුර කුරුවිට අභිනවාරාම විහාරස්ථානයේ අධිපති පූජ්‍ය හේනේපොළ සුමන ජෝති ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරලා රට කරවන අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මුළු රජයටත් සෙත් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශය කරනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර පිරිත් දේශනාව මෙවර දේශනා කරනු ලබන්නේ කුරුවිට ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ මුල් කරගෙන කුරුවිට හිග්ගස්සේන මන්සන්දියේ ඉදිවෙන දර්ශනීය මණ්ඩපයක් තුලදී මේ මොහොතේ රටවාසී සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටමත් බලපාන මේ කොරෝනා උවදුර දුරින් දුරටමපත් වී සියලු දෙනාටම තෙරුවන් ආශිර්වාදයෙන් විශේෂයෙන්ම ශ්‍රීමත් ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ අඩවියේ සිට සපරගමුවේ සිට මේ ප්‍රචාරය කරනු ලබන උතුම් පිරිස් දේශනාවේ බලයෙන් සිත සාන්තිය ආරක්ෂාව චිරජීවනයේ සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසිරුවා හරිනු ලබන මේ උතුම් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනකටම ආරාධනය කරනවා. ඒ සඳහා ඔබ හැමත් එක්ව තෙරුවන් ආශිර්වාදය සලසා ගන්න ලෙස ඊටාම කරුණාවෙන් සිහිපත් කර සිටිනවා. ඒ රත්නපුර කුරුවිට අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය හේනේපොළ සුමන ජෝති ස්වාමින් වහන්සේ. උදේම ඩ්‍රයිව් කරගෙන මගේ දියුණුවටම යන ගමනක් නෙවෙයි මේ. මම මේ යන්නේ දේශයම ඉදිරියට ගෙනියන ගමනක්. කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. අනතුරකදී කෝල් ඇන්ඩ් මූව් පහසුකම පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සහන සේවාව. දුර බැහැර සිදුවන අනතුරකදී නවාතැන් වියදම් පියවීම රුපියල් 75000 දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින් දේශයේම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. කොළඹ මහාධිකරණයේ විභාග වූ දිවිනගුම නඩුවෙන් නිදහස් වීමෙන් අනතුරුව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ පුංචිපුරැල්ලේ ශ්‍රී වජිරාරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත පැමිණියේය. එහි විහාරාධිපති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ආගමික වතාවත් සිදු කළහ. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවක් තමාට නොමැති බවයි. රටේ ආර්ථිකයේ ගොඩනැංවීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී අපි සම්පූර්ණ ශක්තිය දාලා මේ රටේ ආර්ථිකය ගොඩනගනවා. පාර්ලිමේන්තුවට ආවත් ආර්ථිකය ශක්තිමත් කරන හොඳ ඇමති මණ්ඩලයක් ඉන්න, හොඳ മന്ത്രി කණ්ඩායමක් ඉන්න, හොඳ ජනාධිපතිවරයෙක් ඉන්න, විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ රට ආර්ථික වශයෙන් ගොඩනගනවා. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න පුතේ ආර්ය කිරි. කිසිදු අමතර ආදේශයකින් තොරව ලැබෙන පිරිසිදු එළකිරිවල ස්වාභාවික උකු බව නිසා ආර්ය කිරිවලට පවුලේ කවුරුත් හරිම කැමති. එළකිරි ආර්ය කිරි. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා දේශීය වෛද්‍ය සභාවක් ආරම්භ කරන බව සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් කරලා තියෙන පරිදි අපේ රටේ පාරම්පරික හෙළවෙදකම වෙනුවෙන් දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කර අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ව ආරක්ෂා කරගන්න සහ දිරිගන්වන්න ඔවුන් අගය කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවායි කියන මතක් කිරීම ඉතා ඕනකමින් සිදු කරනවා. ඒ නිසා ඒ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ඒ පාරම්පරික දැනුම අගය කරන වැඩසටහනකට අපි ගමන් කරනවා. අපේ රටේ ප්‍රචලිත මෙවැනි දේශීය වෛද්‍යවරුන් එකට එකතු කරමින් එක් තනත්තම් පිළිබඳව ඉතිහාසය පිළිබඳ කරුණු හෙළිදරව් කරමින් ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කරන්නත් අගය කරන්නත් අපි මූලික කටයුතු දැනටමත් සිදු කරන බව මතක් කරනවා. සමස්ත මහ ජනතාවගේ කාරුණික අවධානය පිණිසයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයින් කොරෝනා වසංගතේ
දුරු වේවා ලෝකයින්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. පසුගිය මාස 12දී බ්‍රසීලයේ ඇමසන් වනයේ වර්ග කිලෝමීටර් 11,000ක වන විනාශයක් සිදු ඇතැයි එරට පරිසරවේදීහු පවසති. බ්‍රසීලයේ ඇමසන් වනය විනාශය 2008 වසරෙන් පසුව ඉහළ මගයක් ගන්නේ මේ වසරේදීය. 2019 වසරේ අගෝස්තු මාසයේ සිට 2020 වසරේ ජූලි මාසය දක්වා එම වන විනාශයේ ප්‍රතිශතය 9.5%කි. මෙසේ නීති විරෝධීව ජාවාරම්කරුවන් විසින් කපා විනාශ කර ඇත්තේ ලෝකේ විශාලතම හරිත වන කලාපයයි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක යළිත් ලැබුගිනි තත්ත්වයක් හටගෙන තිබේ. ප්‍රේස දූපත් කලාපයේ ලැබුගින්නින් එයට සංරක්ෂිත කලාපයක්ද විනාශ වී ඇත. එම දූපත් කලාපයේ උෂ්ණත්වයද අනපේක්ෂිත ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි. අගය සෙල්සියස් අංශක 34කි. මෙම ප්‍රේස දූපත සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මෙරට වනගහනය වත්මන් රජයේ පාලන කාලය තුළ 32% දක්වා ඉහළ නැංවීම ඉලක්කය වන බව සීබී රත්නායක මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර තිබේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. මගේ අමාත්‍යාංශය ගත්තම මේ අමාත්‍යාංශය පිළිබඳව ආందోලනාත්මක කතාවක් මේ දවස්වල යනවා. ඒ සඳහා විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ පොළොන්නරුවේ යක්කුරේ වගේ තැන්වල ඒ වගේම ගවයින්ගේ තනබිම ලබා දීමේදී ඒ වගේම වැලිගොඩ දෑම් වගේ දේවල් ඒ වගේ පේරණ කලාපය තුළ වගා කරන්න ඉඩම් ලබා දීම පිළිබඳව මොනම හේතුවක් නිසාවත් ලබා දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. වනජීවී ආඥා පනත යටතේ වන සංරක්ෂණ ආඥා පනතෙත් ඒ වගේම පරිසර හිතකාමීන් හැටියට ඒ කාර්යයේදී ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කැබිනට් ඇමතිවරයා හැටියට මගේ වගකීමක් මම ඒ කාර්යභාරය කරන්න සූදානම් වෙනවා. ඒ නීති රෙගුලාසි අනපනත් එක්ක ක්‍රියාත්මක කරන්න. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 7 වන තරගය අද පැවැත්වේ. කොළඹ කිංග්ස් පිල සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම තරගවදී. මේ අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම හා ජෙෆ්නා ස්ටැන්ලියර්ස් කණ්ඩායම අතර තරගෙන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරදවා ලකුණු 66ක ජයක් අත්පත් කර ගැනීමට ජෙෆ්නා ස්ටැන්ලියර්ස් කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ජෙෆ්නා ස්ටැන්ලියර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 218ක් රැස් කළේය. දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු එකකදී සියලුම ක්‍රීඩකයන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණි. උස්මාන් ෂින්වරි කඩලු 3ක් මෙදෙහෙළීය. තරගයේ වීරයා ලෙස තිසර පෙරේරා නම් කෙරින. ඊයේ පැවති ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටර්කර්ස් කණ්ඩායම අතර තරගයේ ජය කැන්ඩි ටර්කර්ස් පිලට හිමි විය. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් කොළඹ BCI විශ්වවිද්‍යාලයේ උපාධි පිරිනමන ස්ථානයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ. එම උත්සවය කොළඹ අගරාදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ
මිනිස්සෙකුගේ ජීවිතයට අපිට දෙන්න පුළුවන් උතුම්ම දීමනාව පිළිණය තමයි හොඳ අධ්‍යාපනයක් ලබා දීම. ඒ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීම. තරඟකාරී වාතාවරණයක ජීවත් වෙන දරුවෙකුට ඒ තරඟකාරී වාතාවරණය ජය ගන්නට පුළුවන් පරිසරයක් සකස් කරන්නට තමයි කතෝලික පාසල් පද්ධතිය කතෝලික අධ්‍යාපන ආයතන උත්සාහ කරන්නේ. මෙතනදී අපි ආගමක් වශයෙන් සීමා සහිතව කල්පනා කරන්නේ නැහැ. මන්ද හැම දරුවෙකුටම මේ අයිතිය තියෙනවා. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. කටුනායක ගුවන්තොටුපළේ තීරුබදු රහිත භාණ්ඩ ලබාගත හැකි අලෙවිසැල් කිහිපයක් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. භාණ්ඩ ඇනුම් කර පසුව ලබා ගැනීමට හැකි පරිදි ක්‍රමවේදය සකස් කර තිබේ. මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පහසුවෙන් ක්‍රියාත්මක කරන බව කටුනායක ගුවන්තොටුපළේ කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව බෙංගාල බොක්කේ වර්ධනය වන සුලිකුනාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර හෙට පසොරුවේ මඩකලපුව හා මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිවයිනේ උතුරු හා නැගෙනහිර ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරතුරුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර මට්ටමකට ඉහළට යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ වරින් වර රළු වෙයි. කන්කසන්තුරේ ත්‍රිකුණාමලය හා මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2ත් 3ත් අතර මට්ටමකට ඉහළ යා හැකි බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමට හැකිය. අද දිනේදී කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දැනට එම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල නිරත වන පිරිස් අද වන විට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණීම අත්‍යවශ්‍ය වෙයි. හෙටින් පසුව නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අද සහ හෙට ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව විමසිලිමත් වන්නයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද ඉල්ලීමක් කෙරේ. නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. යලි සිරස්තල. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළට. ඊයේ දිනේදී ආසාදිතයන් 318 දෙනෙකු වාර්තා වෙයි. මිනුවන්ගොඩ පෑලියගොඩ පුකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20000 ඉක්මවයි. අක්කරේපත්තුව දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කෙරේ. මහර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය අතට. සිද්ධිය පිළිබඳ විමර්ශනයට පංචපුද්ගල කමිටුවක්. ඉතිහාසයේ පළමුවරට ඇමති මණ්ඩලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස් වෙයි. පසුගිය මාස 12දී බ්‍රසීලයේ ඇමසන් වනයේ වර්ග කිලෝමීටර 11000ක වන විනාශයක්. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට. මතක තබා ගන්න. සෞඛ්‍ය උපදෙස් අනුව නිවැරදිව කටයුතු කිරීමෙන් කොරෝනා ඔබට ආසාදනය වීම හා අන් අයට බෝවීම සාර්ථකව පාලනය කිරීමට හැකි බව. උදෑසන ප්‍රවෘත්ති සමාප්තයි.